අයිබෝන් ඔයාලාට අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එක අපේ 2022 රසායනික ගණනය කිරීම කියන කොටසක් අපි රසායනික ගණනය කිරීම වල කොටසක් ආවරණය කරා ගිය සතියේ පන්තියේ ඒකෙදි මම විභාග ප්‍රශ්න දුන්න 2010 අවුරුද්දේ ඉඳලා මේ දක්වා තියෙන අපි ඉගෙන ගනිපු අනුප සූත්‍ර අනුභවික සූත්‍ර මෞල අනුපාත ආශ්‍රිතව ඉගෙන ගන්නපු සිද්ධාන්තමය කරුණු වලට අදාළ විභාග ප්‍රශ්න ටික. ඒකේ මම 2000 ඉඳලා 2005 අන්තිම වෙනකම් ප්‍රශ්න ටික එක වීඩියෝ එකකින් සාකච්ඡා කරා. 2006 ඉඳලා තව බහුවර්ණ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරලාම අපිට තියෙන්නේ 2006 ප්‍රශ්නාංක 26. 2006 ප්‍රශ්නාංක 26 බහුවර්ණ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තියෙනවා ඒ කියලා කාබනික සංයෝගයක කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් පමණක් අඩංගු වෙනවලු. ඒ කියලා කාබනික සංයෝගයක් තියෙනවලු. මේකේ කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් තියෙනවා. අපි දන්නේ මොන අනුපාතයෙන්ද තියෙන්නේ කියලා. අපි දන්නේ කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් පමණක් අඩංගු වේ කියන එක තමයි ප්‍රශ්නේ දෙන්නේ. ඊට පස්සේ කියනවා ඒ වල ග්‍රෑම් 0.88ක් පූර්ණ දහනය කරාම මේ ඒ වල 0.88ක් ග්‍රෑම් අරගෙන පූර්ණ දහනය කරනවා. පූර්ණ දහනය කරනවා කියන්නේ ඔක්සිජන් වායුව එක්ක දහනය කරනවා. දහනය කරාට පස්සේ අපිට කියනවා CO2 සහ H2O ලැබුණු ප්‍රමාණ කියනවා. කොහොමත් කාබනික සංයෝගයේ කාබන් හයිඩ්‍රජන් තියෙනවා නම් අනිවාර්යෙන් කාබන් ඩයොක්සයිඩ් ජලය එනවනේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් එනවා H2O එනවා H2O එනවා. ඊට පස්සේ මේකේ නයිට්‍රජන් තියෙනවා නම් නයිට්‍රජන් වල ඔක්සයිඩ් එකක් එන්න පුළුවන්. මේකේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් එකක් නෙමෙයි ඇමෝනියා තමයි එනවා කියන්නේ. සමහර දැන් නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග වල නයිට්‍රජනුත් තියෙනවා නම් නයිට්‍රජන් එක සමහර වෙලාවට ඇමෝනියා බවට පත් වෙන්න පුළුවන්. සමහරවිට ඔක්සිජන් එක නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඒ වගේ විවිධ ඵල ලැබෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකක්ද ලැබෙන ඵලය කියලා. හරියටම අපිට කියනවා මේකේ ඇමෝනියා ලැබුණා කියලා. එතකොට ඇමෝනියා ලැබුණු ග්‍රෑම් ප්‍රමාණයක් දෙනවා. ඇමෝනියා ඊට පස්සේ අපිට කියනවා මේකේ දෙනවා අපිට මේකේ 0.88ක් දහනය වුණාම කාබන් ඩයොක්සයිඩ් 1.76ක්. මෙයා 1.76ක් ග්‍රෑම් ලැබුණලු. H2O 1.08ක්. මේක 1.08ක් ග්‍රෑම් ලැබුණලු. ඒ වගේම ඇමෝනියා 0.88ක්. මේ පරීක්ෂණය නෙමෙයි වෙනත් පරීක්ෂණයකදී ඒ 0.88ක් දහනය කරාම ඇමෝනියා 0.34ක් ලැබුණලු. හරි. ඒ කියන්නේ මෙතන ඇත්තටම කියන්නේ මේක ඔක්සිජන් එක දහනය කරාම මේ දෙක ලැබෙනවා. තවත් අවස්ථාවක මෙයාගෙන් ඇමෝනියා ලබා ගන්න පුළුවන්. වෙනත් පරීක්ෂණයකදී මෙයාගේ මේ ග්‍රෑම් ප්‍රමාණයම අරගෙන ඇමෝනියා 0.34ක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. පුළුවන් වුණා කියලා කියනවා 0.34ක් ග්‍රෑම්. ඔබ ලබා ගන්න පුළුවන් වුණා කියලා කියනවා. අපෙන් අහන්නේ මේ පහත දැක්වෙන ප්‍රකාශ අතරින් වඩාත්ම උචිත අපෝහණය මොකක්ද කියලා අහන්නේ. අපිට දැන් මෙන්න මෙතන මෙහෙම දෙයක් කරන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් ගාන දාන්න හින්දා ඔකේ මවුල ගාන හොයා ගන්න පුළුවන්. 44යිනේ මවුලික ස්කන්ධය. මවුලික ස්කන්ධයෙන් බෙදුවොත් ඕකේ එනවා 0.04යි කියලා මවුල. ඒ කියන්නේ කාබන් මවුල 0.04ක් කාබන් ඩයොක්සයිඩ් මවුල තියෙනවා. ඒ වගේම H2O මවුල ගාන හොයා ගන්නත් පුළුවන්. මේක 18න් බෙදුණා. මවුලික ස්කන්ධය 18යි H2O වල. එතකොට 0.06යි කියලා එනවා. 0.06යි මවුල කියලා එනවා. ඒ වගේම මේ වෙනත් පරීක්ෂණයක් කරන ඇමෝනියා ආපු එකේ කොච්චර ඇමෝනියා මවුල ගණනක් ආවද කියලා ගන්න පුළුවන්. ඇමෝනියා වල මවුලික ස්කන්ධය 14යි 17යි 17න් බෙදුණා. එතකොට එනවා 0.02යි මවුල. දැන් ඕ ටිකෙන් අපිට ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් 0.04යි කියන්නේ කාබනුත් 0.04යි. ඇයි කාබන් ඩයොක්සයිඩ් එකක කාබන් එකක් තියෙන හින්දා. H2O 0.06යි කියන්නේ H2O 0.06යි කියන්නේ හයිඩ්‍රජන් නම් ඒ වගේ දෙගුණයක් තියෙන්න ඕනේ. 0.12යි.
ඇයි H2O එකක හයිඩ්‍රජන් දෙකක් තියෙන හින්දා. ඇමෝනියා එකක නයිට්‍රජන් එකයි. ඒ හින්දා 0.02යි නයිට්‍රජන්. ඔක සරල අනුපාතයක් විදිහට ගත්තොත් 0.02න්ම බෙදලා ඔක්කොම කුඩාම එකෙන් බෙදලා සරල අනුපාතයක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් 1යි 6යි 2යි. 1ට 6 2ට 6ට 1යි. 2ට 6ට 1යි. කොහොම අනුපාතයක් ගන්න පුළුවන්. මේක ඉතින් පිළිතුරු විදිහට කියනවා පළවෙනි පිළිතුර ඒවල අණුක සූත්‍රය C4H12යි N2ලු. C4යි H12යි N2 වෙන්නත් පුළුවන් නේද අණුක සූත්‍රය. දැන් අනුභවික සූත්‍රය එන්නේ C2H6 N කියලානේ. ඒත් අපි දන්නවනේ අනුභවික සූත්‍රයේ වාරයක් N සමාන වෙනවනේ අණුක සූත්‍රයට. අනුභවික සූත්‍රය වගේ n වාරයක් සමාන වෙනවා අණුක සූත්‍රයට. එතකොට ඕක දෙකක් වුණොත් ඔය කියන පිළිතුර එනවා. නමුත් අපි හරියටම දන්නේ නැහැ දෙක එනවද කියලා හොයාගන්න තරම් ප්‍රමාණවත් දත්ත දෙන්නේ නැහැ. ඒ හින්දා ඕකේ ඔය ප්‍රශ්නට ඇත්තටම පිළිතුරු දෙකක් පිළිගත්ත පළවෙනි එකක් ගත්තා. ඒක දෝෂ සහගතයි. මොකද වෙන්නත් පුළුවන්. නමුත් අපි හරියටම දන්නේ නැහැ මේක n කියන එක දෙක වුණොත් ඕක වෙනවා 3 වෙන්නත් පුළුවන්. අපිට අවශ්‍ය දත්ත මදිනේ මේක දීලා තියෙනවා. ඒ හින්දා පස්වෙනි පිළිතුරක් නිවැරදි කියලා ගත්තා. ඒ කියන්නේ මේක අණුක සූත්‍රය නිර්ණය කරන්න ඉහත දී ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. කෙලිම අනුභවික සූත්‍රය අහුවනම් ගැටලුවක් නැහැ. මේකෙන් ගන්න පුළුවන් C2H6N කියලා. අණුක සූත්‍රය ගන්න නම් ඊට වඩා දත්ත ප්‍රමාණයක් මේගොල්ලෝ දෙන්න ඕන. ඒක ගැටලුවේ තියෙන දෝෂයක්. කමන්නේ අපිට අම්තාක් දෙයක් මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. අපි ඒ පුළුවන් ප්‍රමාණය ගමු. හරි. ඒතර පිළිතුර එක ගන්නත් පුළුවන්, පහ ගන්නත් පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ 2007 ප්‍රශ්න අංක 8. දෙදස් හත අවුරුද්දේ ප්‍රශ්න අංක 8. ඒ ප්‍රශ්නේ තියෙනවා BaCl2 2H2O බේරියම් ක්ලෝරයිඩ් KCl මිශ්‍රණයක්. මෙන්න මේ වගේ. BaCl2 2H2O BaCl2 2H2O කියලා තියෙනවා. ඒ වගේම KCl තියෙනවා. මේ මිශ්‍රණයේ 0.744 ග්‍රෑම්. 0.744 ග්‍රෑම්. තිබිලා මේ නියතිය නියත ස්කන්ධයක් ලැබෙනකන් 150ට රත් කරනවලු. නියත ස්කන්ධයක් ලැබෙනකන් රත් කරනවලු සෙල්සියස් 150ට. සාමාන්‍යයෙන් අපිට අවබෝධය තියෙන්න ඕන BaCl2 2H2O වගේ සජලණය වෙච්ච එකක් 150කට 100ට වඩා රත් කරනකොට ජලය වාෂ්ප විදිහට ඉවත් වෙනවා. එහෙනම් මේක රත් කරාම එන්නේ BaCl2 ධන 2H2O. H2O එක ගෑස්, BaCl2 කියන්නේ ඝනයක්. ඊළඟට මේකේ තියෙනවානේ KCl. මේ KCl කියන එක රත් කරාම වියෝජනය වෙන්නේ නැහැ. සමහරට ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව හිතා ගන්න අමාරු වෙයි. හරි දැන් ඉගෙන ගන්නකො KCl කියන එක රත් කරාට වියෝජනය වෙන්නේ නැහැ. මේක රත් කරොත් KCl කොහොමත් ඒ විදිහටම තියෙනවා. KCl වෙනස් වෙන්නේ නැතුව ඒ ඝනය තිබිච්ච ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා. හරි. දැන් අපිට කියනවා මේක 150ට රත් කරාම ලැබුණු ඵලයේ ස්කන්ධය 0.708 ග්‍රෑම්. ලැබුණු ඵලය කියන්නේ මේ ටික. මේක 0.708 ග්‍රෑම්. ඕක 0.708 ග්‍රෑම්. නියතියේ KCl ස්කන්ධය මේ නියතියේ KCl කොච්චර තියෙනවද? කොහොමද අපි ඔක හොයන්නේ? මේ වගේ ප්‍රශ්නකදී අපි බලන්න ඕන ආරම්භයේ තිබිච්ච ඵලයේ ස්කන්ධය අඩු වෙලා තියෙන ඇයි කියලා. ඇයි ස්කන්ධය අඩු වෙලා තියෙන්නේ? ජලය වාෂ්ප විදිහට ඉවත් වෙච්ච හින්දා. ජලය වාෂ්ප විදිහට ඉවත් වෙච්ච හින්දා. කොච්චර ජල ස්කන්ධයක් ඉවත් වෙලා තියෙනවද? අපි දන්නවා හැම වෙලාවෙම මකල්ලුත් කියලා තියෙනවා ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ස්කන්ධය ප්‍රතිඵලක ස්කන්ධයට සමාන වෙන්න ඕනේ. මෙතන 0.744ක් තිබුණා නම් ග්‍රෑම්
මේ පැත්තෙත් ඔක්කොම එකතුව 0.744 ග්‍රෑම් වෙන්න ඕනේ. එතකොට මෙතන 708ක් තියෙනවා මෙතන 744යි. මේක අඩු කරාම 0.036යි. 0.036යි ග්‍රෑම්. අන්න ඒ ප්‍රමාණය තමයි 708ක් අඩු කරාම හරියට මේ ගානට එන්නේ. ඔන්න ඔය ප්‍රමාණය තමයි පිට වෙච්ච H2O ස්කන්ධය. ඉතින් ළමයි අපි දන්නවනේ මෙන්න මේ සම්බන්ධය. මෞල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. ඕකනේ ඔය එක එක පැත්තට කරකවපව අහන්නේ. ඉතින් මෙතනත් ඕකෙන්ම හදන්න පුළුවන්. මෙතන ස්කන්ධය දන්නවනම් මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා 18. මෞලික ස්කන්ධයෙන් බෙදලා මෙයාගේ මෞල ගණන ගන්න. 36 වැඩි කිරීම 10 ඍණ 3යි කිව්වොත් 2 වැඩි කිරීම 10 ඍණ 3යි මෞල. ඕකනේ එන්නේ ඔක සුළු කරාම. දැන් ඔය මෞල ගාන දන්නවනම් ඔය මෞල ගානෙන් කෙලිම මේ මෞල ගාන ගන්න පුළුවන්. මෙතන අනුපාත 1යි, මෙතන අනුපාත 2යි. ජලයේ මෞල වගේ දෙකෙන් 1යි, BaCl2 2යි H2O මෞල ගාන. එක වැඩි කිරීම 10 ඍණ 3යි කියලා මේ මෞල ගාන ගන්න පුළුවන්. දැන් හරි ලේසි ළමයි. දැන් අපිට අහන්නේ මෙයාගේ ස්කන්ධයෙන්. අපි සම්පූර්ණ ස්කන්ධය දන්නවා. මෙයාගේ ස්කන්ධය හොයාගත්තා නම් අපිට පුළුවන් නේ සම්පූර්ණ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය අඩු කරලා මෙයාගේ ස්කන්ධය ගන්න. ඉතින් සම්පූර්ණ ස්කන්ධය 0.744යි. මෙයාගේ ස්කන්ධය ගන්න පුළුවන්. මෙයාගේ මෞල ගන්න හොයාගන්න පිළිඳ. කොහොමද ගන්නේ? මෞල ගන්න දන්නවනම් එක වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරා නම් අපිට ස්කන්ධය එනවා. මෞලික ස්කන්ධය දෙනව නේද ඒකේ? මෞලික ස්කන්ධය දෙනවා. BaCl2 2H2O වල 244යි දුන්න නැත්නම් හොයන්නත් පුළුවන්. සාපේක්ෂ පරමාණු ස්කන්ධ අරගෙන. එතකොට මේක GMOL ඍණ එක මේක MOL. එතකොට ග්‍රෑම් වලින් පිළිතුර එනවා 0.244යි ග්‍රෑම් 2.244යි ග්‍රෑම්. එයාගේ BaCl2 2H2O ස්කන්ධය. අපෙන් අහන්නේ KCl ස්කන්ධය. එහෙනම් මොකද කරන්න ඕන? සම්පූර්ණ ස්කන්ධයෙන් මේ ස්කන්ධය අඩු කරාම එනවා KCl ස්කන්ධය. ඒක 0.5යි කියලා එනවා සුළු කරගත්තාම. අමාරු නැහැ. ගානේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ අපි අර මෞල ගාන සමාන ස්කන්ධයකදී මෞලික අනුපාත මෞලික ස්කන්ධය කියන එක තමයි භාවිත කරන්නේ. මෞල ගාන හොයනවා, ඒකෙන් අනුපාතය ගන්නවා, ආයෙ එක ස්කන්ධය බවට පත් කරනවා. අපිට අවශ්‍ය තැනට යනවා මේක පාවිච්චි කරලා. හැබැයි මේ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා අපි නිවැරදිව අවබෝධ කරගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ පැහැදිලි. ඊළඟට අපිට තියෙන්නේ 2008 ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 බලමු ඒක මොකද කියන්නේ කියලා. ඒක කියනවා MSO4XH2O. මෙන්න මෙහෙම සංයෝගයක් අපිට දෙනවා. MSO4 ජලය තියෙනවා කොච්චරද කියලා කියන්නේ නැහැ. X H2O මෙහෙම දීලා අපිට කියනවා මේකේ ස්කන්ධයේ අණු H2O 36ක් තියෙනවලු. H2O තියෙනවලු ළමයි 36ක්. මෙයා 36ක් තියෙනවලු ස්කන්ධයේ අණුව. ස්කන්ධයේ අණුව H2O 36ක් තියෙනවලු. 36ක් තියෙනවලු. ඊට පස්සේ කියනවා මේකේ X වල අගය අහනවා. දැන් 136ක් 136ක් තියෙනවා H2O 136ක් තියෙනවා 136 කියන්නේ 136යි. එතකොට මේ සංයෝගයේ මෞලික ස්කන්ධය කීයද? M වල මෞලික ස්කන්ධය 64යි කියලා දෙනවා. 64යි. ධන. S වල 32යි. ධන. ඔක්සිජන් වල 16යි 16 4ක් 64යි. ඔය ටික එකතු කරාම එනවා 128යි 130යි 160යි. 160 ධන මෙතන 18 වාරයක් x නේ. මොකද H2O වල මෞලික ස්කන්ධය 18යි. මෙතන සංඛ්‍යාව 1 වුණොත් 18ක් එකතු කරන්න පුළුවන් මේකට. මෙතන සංඛ්‍යාව 2 වුණොත් 18 වරක් 2 36ක් එකතු කරන්න. අපි දන්නේ නැහැ x කියන්නේ මොකක්ද කියලා.
එහෙනම් අපි ගමු 18යි x. මොකද 18 මේකෙන් වැඩි වෙලා මේකට එකතු වුණොත් තමයි මෙයාගේ සම්පූර්ණ මෞලික ස්කන්ධය එන්නේ. ඕකෙන් ජලය තියෙන්නේ 18යි x නේ. 160 ධන 18යි x කියන මුළු ස්කන්ධයෙන් ජලයේ ස්කන්ධය කියන්නේ 18යි x නේ. ඕක සමාන වෙනවා 136ට. ඕක සමාන වෙනවා 136ට. දැන් ඉතින් හරස් ගුණිතයෙන් ඕක සුළු කරගන්න. ඕක සුළු කරගත්තාම පිළිතුර එයි. ඕක සුළු කරගන්න. එතකොට මේ පැත්ත වැඩි කරන්න 100න්, එහා පැත්තට වැඩි කරන්න 36 160 වැඩි කිරීම 18යි x වලින්. ආයෙ එතකොට කපන්න පුළුවන් ඉතින් ඕනනම්. මෙහෙම 18යි x වැඩි කිරීම 100 සමානයි අර පැත්තේ 36 තියෙනවා. 160 ධන 18යි x. එතකොට මෙතන 18ට කපන්න පුළුවන් නේ 36 2යි කියන්නේ. එතකොට මෙතන 100යි x කියලා එනවා. 320ක් එනවා. 18යි x. 18යි x මේ පැත්තට ගේන්න. එතකොට 82යි x කියලා එනවා. සුළු කරලා ගන්න උත්තරේ ඕකේ එන්නේ පිළිතුරු අංක තුන්වෙනි පිළිතුර අංක 5යි කියලා x වලට මේක සුළු කරගන්න. සුළු කරලා ගන්න පුළුවන් පිළිතුර. හරි. මම ගොඩක් සුළු කරන්න යන්නේ නැහැ. ඒකට තව වෙලාවක් යනවානේ. සුළු කර ගැනීම ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් නේ. ගාන යන ක්‍රමය පැහැදිලි කරනවානේ. හරි. ඊළඟට බලන්න ප්‍රශ්න අංකය 2008 ප්‍රශ්නාංක 18. මොන හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මේ අවුරුද්දේ මේ ප්‍රශ්නේ 90 ගණක් වරද්දලා තිබ්බා. 2008 ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 18. එන්න මෙහෙම එකක් කියන්නේ. හයිඩ්‍රජන් ආශ්‍රයේදී H2 ගෑස් තියෙනකොට හයිඩ්‍රජන් ආශ්‍රයේදී TiO2 ටයිටේනියම් ඩයොක්සයිඩ් TiO2 රත් කළ විට ටයිටේනියම් වල වෙනත් ඔක්සයිඩයක් සෑදේ. මේක රත් කරාම ළමයි ටයිටේනියම් වල වෙනත් ඔක්සයිඩයක්. ඒ කියන්නේ මේ ඔක්සයිඩය නෙමෙයි මේක 1ට 2යි අනුපාතය එහෙම නෙමෙයි. TiX නම් OI ඔන්න ඔය වගේ එකක් ලැබෙනවලු. ඔය වගේ එකක් ලැබෙනවලු. ඊට පස්සේ කියනවා මේකේ TiO2 ග්‍රෑම් 1.6ක්. මෙයා 1.6.0 ග්‍රෑම්. මෙයා 1.6.0 ග්‍රෑම් අරගෙන මෙම ඔක්සයිඩේ 1.4ක් සෑදෙනවලු. මේකේනවලු 1.4ක්. 1.4ක් සෑදෙනවා. මේ ඔක්සයිඩේ සූත්‍රය මොකක්ද කියලා අහනවා. දැන් කොහොමත් මේක හයිඩ්‍රජන් ආශ්‍රයේදී කරාට මේකට ඉතින් ඔක්සිජන් ලැබිලා මේ ඔක්සිජන් වෙනස් වෙන්නත් පුළුවන්. නේද? මේක ඔක්සිජන් ටයිටේනියම් නම් පිටින් එන්න විදිහක් නැහැ. මෙතන දැන් අපි බලමු ඉස්සෙල්ලාම මෙහෙම TiO2 ග්‍රෑම් ගන්න දෙන හින්දා මේකේ මවුල කොච්චර තියෙනවද කියලා බලමුකෝ. TiO2 වල මෞලික ස්කන්ධය ගන්න Ti 48යි 16 වරක් දෙක 32යි 80යි නේ. 80ෙන් බෙදන්න 80යි G MOL ඍණ 1. ඕකෙන් එනවා 160 වැඩි කිරීම 10 ඍණ 2යි 2 වැඩි කිරීම 10 ඍණ 2යි 0.02යි මවුල 0.02යි මවුල TiO2 0.02ක් තියෙනවා නම් ඕකේ Ti තියෙනවා 0.02ක්. මොකද මේ එකක මේකයි ඔක්සිජන් තියෙනවා 0.04ක්. 0.04ක්. එතකොට මෙතන Ti 0.02ක් තියෙනවා නම් මෙතනත් Ti 0.02ක් මවුල තියෙන්න ඕන. එහෙනම් මෙතන Ti ස්කන්ධය එයාගේ 48න් වැඩි කරොත් එනවා 0.966 ග්‍රෑම්. Ti 0.966ක් ඔතන තියෙන්න ඕන. මොකද මෙතන Ti 0.02ක් නම් මෙතනත් Ti 0.02ක් තියෙන්න ඕන. ඒතර 0.02ක් කියන්නේ Ti වලින් එන ස්කන්ධය 0.966 ග්‍රෑම් වෙන්න ඕන. එතකොට ඔක්සිජන් ස්කන්ධය එනවා මේකේ වෙනසින්. එතකොට ඔක්සිජන් ස්කන්ධය එනවා 0.48යි ග්‍රෑම්. ඔක්සිජන් මවුල ගන්න පුළුවන් ඔක 16න් බෙදුවොත්. එතකොට එනවා 0.03යි මවුල.
එහෙනම් එතන අනුපාතය එන්න ඕන 2ට 3යි. ඒ කියන්නේ Ti2O3 Ti2O3 කොහොමද ඔක්සිජන් ප්‍රමාණය වෙනස් වීමක් වෙන්න පුළුවන් ඔක්සිජන් පිටින් ලැබිලා ටයිටේනියම් ප්‍රමාණය වෙනස් වීමක් වෙන්න බැරි හින්දා මෙතන තියෙන ටයිටේනියම් මවුල ගන්නවා මෙතන තියනවා කියලා ඒ අණුව ඔක්සිජන් මවුල ගන්න හොයාගත්තා. ඒතර පිළිතුර එන්නේ Ti2O3 කියන පිළිතුර. ප්‍රශ්න අංක 2. පිළිතුර අංක 2. ඊළඟට බලමු එතන අපි කරේ 2008 ප්‍රශ්න අංක 4. ඒ අවුරුද්දේ තව එකක් තියෙනවා. 2008 ප්‍රශ්න අංක 4 18 හරි ඒක හරි. ඊට පස්සේ තියෙන 2009 ප්‍රශ්න අංක 15. 2009 තියෙනවා ප්‍රශ්න අංක 15. ප්‍රශ්න අංක 15. x සහ y කියලා තියනවලු සාපේක්ෂාංක ස්කන්ධවල අනුපාතය 2ට 3යි. මේ x සහ y කියලා දෙකක් තියනවලු. මේ දෙන්නගේ සාපේක්ෂාංක ස්කන්ධවල අනුපාතය 2ට 3යි. මේක 2m කියලා ගන්න. මේක 3m කියලා ගන්න. 2ට 3යි. හරි. ඊට පස්සේ කියනවා x සහ y මිශ්‍රණයේ x හි මවුල භාගය 3න් 1යි. අපි කලින් සතියේ කතා කරා මවුල භාගය කියන්නේ මොකක්ද කියලා. මෙයාගේ මවුල ගාන බෙදීම මුළු මවුල ගාන. ඒ කියනවලු x වල 3න් 1ක්. x වල 3න් 1 නම් ළමයි y වල කීයක් එන්න ඕනද? දෙන්න විතරක් නම් තියෙන්නේ. අපි දන්නවා මවුල භාග වල එකතුව එකක් වෙන්න ඕන. එහෙනම් මේක 3 බෙදීම 2යි. හරිද? දැන් අපිට ගන්න පුළුවන් මේ දෙන්නගේ මවුල අනුපාතය. මවුල අනුපාතය තියෙන්නේ කොහොමද? මෙයාගේ 1 නම් මෙයාගේ 2යි. මුළු මවුල ගාන 3ක් වෙනවා. මෙයාගේ මවුල භාගය 3න් 1ක් වෙනවා. මුළු මවුල ගාන 3ක් වෙනවා. මෙයාගේ මවුල ගාන 2ක් වෙනවා. අපෙන් අහන්නේ මේකේ මිශ්‍රණයේ x වල ස්කන්ධ ප්‍රතිශතය. මෙයාගේ ස්කන්ධය. අපි දන්නවා මවුල ගාන සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයේ සමීකරණයෙන් ස්කන්ධය ගන්න පුළුවන්. මවුල ගාන වැඩි කිරීම මෞලික ස්කන්ධය. මෙතන සාපේක්ෂානුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තාම මෞලික ස්කන්ධයනේ. මෙන්න මෙතනින් මවුල භාග වලින් මවුල අනුපාතය ගත්තා. මේක 1ට 2 වෙන්න පුළුවන්. 2ට 4 වෙන්න පුළුවන්. ඒ අනුපාතයෙන් එන සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් අනුපාතයකට 2යිනේ. ඉතින් එහෙනම් මෙතන මවුල ගාන ගන්න පුළුවන් 2m වැඩි කිරීම මෙතන මෙයාගේ මෞලික ස්කන්ධය 2m දානවා. මවුල ගාන 1 දානවා. ඒතකොට ස්කන්ධය එනවා මෙයාගේ 2m කියලා. මෙයාගේ එනවා මවුල ගාන මෞලික ස්කන්ධය ගන්නවා 3m කියලා. මෙයාගේ මවුල සංඛ්‍යාව 2යි. එතකොට එනවා 6m කියලා. නම් මුළු ස්කන්ධය 2m 6m කියන්නේ 8m. 8m වලින් මෙයා තියෙන්නේ x කියන එක තියෙන්නේ 2m. එහෙනම් 100ට. එතකොට පිළිතුර එනවා 125යි කියලා. මේ සාපේක්ෂාන්ත ස්කන්ධ අතර අනුපාත ග්‍රෑම් වලින් ගත්තාම ඒ කියන්නේ මෞලික ස්කන්ධ අතර අනුපාත මවුල භාග වලින් මවුල අනුපාතය ගත්තා. එච්චරයි කරේ. එතකොට පිළිතුර එනවා 125යි කියන පිළිතුර. පිළිතුර අංක 2. ඉතින් මේ ප්‍රශ්න මට විනාඩි 10ක් 15ක් අරගෙන එක තැනම පැහැදිලි කර හදන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ටත් එපා වෙනවා. ඉතින් අනවශ්‍ය විදිහට කාලය ගත කරාම ඔයගොල්ලන්ට විභාගෙට මූණ දෙන්න අවශ්‍ය කරන මට්ටම ගොඩ නැගෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. නැත්තම් මේක පැහැදිලි කරන්න පුළුවන්. මෙතන මෞලික ස්කන්ධය ඒ කියන්නේ සාපේක්ෂානුක ස්කන්ධය මෞලික ස්කන්ධය වෙන්නේ කොහොමද කියලා විනාඩි 10ක් විතර පැහැදිලි කරලා මේ මවුල අනුපාතය එන්නේ කොහොමද කියලා තව විනාඩි 5ක් විතර පැහැදිලි කරලා මේක නිකන් එන්න අමාරු දෙයක් කරලා ලොකුවට පැහැදිලි කරලා හදන්න පුළුවන්. එහෙම ගොඩක් අය කරනවා. එහෙම කරනකොට ළමයි තෘප්තිමත් වෙනවා, නියමයට තේරෙනවා කියලා. හැබැයි විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් දැක්කම කරගන්න බැරි වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඉගෙන ගනිද්දී නිකන් තෘප්තිමත් වෙන්න ඕන විභාගයට අවශ්‍ය මට්ටම දක්වා ගොඩ නැගෙන්නද ඕන කියන එක ඔයගොල්ලෝ බුද්ධිමත්ව තීරණය කරන්න. හරි. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. 2010 ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14.
ඒක කියන්නේ ළමයි සෝඩියම් කාබනේට් සහ සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට්. සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කියන්නේ සෝඩියම් බයිකාබනේට් කියන එක. සෝඩියම් කාබනේට් තියෙනවලු Na2CO3. සෝඩියම් බයිකාබනේට් තියෙනවලු NaHCO3. මේ දෙන්නගේ ග්‍රෑම් 4ක මිශ්‍රණයක්. මේ දෙන්නගේ ග්‍රෑම් 4ක්. ග්‍රෑම් 4ක්. රත් කරනවලු. රත් කරනවලු. රත් කරනවලු. රත් කරාට පස්සේ ස්කන්ධය අඩු වෙනවලු ග්‍රෑම් 0.31ක්. මෙච්චරයි ඔයගොල්ලෝ පොඩ්ඩක් අකාබනික රසායන එච්චර දන්නේ නැති ඉඳ අමාරු වෙයි මේක කරන්න. හරි කමන්නේ දැන් මම කියලා දුන්නාට පස්සේ හරි හදන්නකෝ. සෝඩියම් කාබනේට් රත් කරාම මොකුත් වෙන්නේ නැහැ. ඒක S ගොනුවේදී කියලා දෙනවා තියරි එක. හරි සෝඩියම් කාබනේට්ම ලැබෙනවා යාළුවෝ. රත් කරාට මොකුත් වෙන්නේ නැහැ. සෝඩියම් බයිකාබනේට් රත් කරාම ඒකෙන් ලැබෙනවා සෝඩියම් කාබනේට් CO2 H2O. H2O. මෙතන දෙකයි කියලා දාන්න ඕන සමීකරණය තුලිත වෙන්නේ. ඒතර හරියනේ කාබන් දෙකයි, එතනත් දෙකයි, හයිඩ්‍රජන් දෙකයි හරි. එතකොට ළමයි දැන් මෙතන ග්‍රෑම් 4ක් අරගෙන රත් කරාට පස්සේ ස්කන්ධයේ අඩුවීම 0.31යි. දැන් ස්කන්ධයේ විදිහට ඉතුරු වෙන්නේ මේ ටික. මෙයා වෙනස් වුන්නේ නැහැ. මෙයාගෙන් ආපු සෝඩියම් කාබනේට්. ස්කන්ධයේ අඩුවීම කියන්නේ මේ ටික. 0.31 ග්‍රෑම් කියන්නේ මේ දෙන්නම. මේ දෙන්නම. ඒ දෙන්නම ඉවත් වෙනවනේ වායු විදිහට. එතකොට මේකේ සෝඩියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය. සෝඩියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රතිශතය. ඔයගොල්ලන්ට හොයාගන්න වෙන්නේ මෙහෙමයි ළමයි. දැන් මෙතන සෝඩියම් කාබනේට් මවුල ගාන අපි හිතනවා x කියලා. හරි? සෝඩියම් බයිකාබනේට් මවුල ගාන y කියලා හිතනවා. y තිබ්බොත් දෙකට එක අනුපාතයෙන් හින්දා මෙතන එනවා 0.5y. හරි? H2O එනවා 0.5y. H2O මවුල ගාන මෞලික ස්කන්ධය 44න් වැඩි කරාම 0.5y වැඩි කිරීම 44. එතකොට මෙයාගේ ස්කන්ධය එනවා. මෙයාගේ මවුල ගාන 0.5y වැඩි කරොත් එයාගේ මෞලික ස්කන්ධය 18න්. එයාගේ ග්‍රෑම් ගාන එනවා. මේ දෙක එකතුව සමාන වෙනවා අපිට ආපු 0.31ට. මෙයාගේ ග්‍රෑම් ගානයි මෙයාගේ ග්‍රෑම් ගානයි මේ තියෙන්නේ. මෙයාගේ මවුල ගාන මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරොත් එයාගේ ස්කන්ධය එනවනේ. මෙයාගේ මවුල ගාන මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරොත් එයාගේ ස්කන්ධය එනවනේ. එතකොට මේ දෙක එකතුව සමාන වෙනවා 0.31ට. එතකොට මෙතනින් එනවා 2.5න් වැඩි වෙනවා කියන්නේ 22යි. ඔව්. 22යි y ධන 9යි y සමානයි 0.31යි. සුළු වෙන්න ලේසියට තියෙන්නේ. මේ දෙක එකතු කරාම 31යි y වෙනවනේ. 31යි y සමානයි 0.31යි. එතකොට y සමානයි 0.01යි. එතකොට y කියන්නේ 0.01යි. එහෙනම් මෙතන තියෙන මවුල ගන්න 0.01යි. ඒක වැඩි කරොත් මෙයාගේ මෞලික ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය එනවා. සම්පූර්ණ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය අඩු කරොත් මෙයාගේ ස්කන්ධය එනවා. අපෙන් අහන්නේ කවුද? සෝඩියම් කාබනේට් ස්කන්ධය. දැන් ලේසි. මෙතනින් y හොයාගත්තා. y වලින් මෙතන එතකොට මෙතන 0.5y කියන එකෙන් y හොයාගත්තා. y කියන්නේ 0.01යි මවුල. එහෙනම් මෙතන තියෙන්නේ y කියලානේ අපි ගත්තේ 0.01යි මවුල. ඒක වැඩි කරන්නේ මෙයාගේ මෞලික ස්කන්ධයෙන්. එතකොට මෙයාගේ ස්කන්ධය එනවා. මුළු ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය අඩු කරන්න මෙයාගේ ස්කන්ධය එනවා. ඒකත් එතකොට ඔයගොල්ලන්ට ඉතින් ටික හදාගන්න පුළුවන්. හරි. එතකොට 14 හරි. ඊළඟට තියෙනවා 2012 ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 ළමයි මට වැරදීමක් වෙලා දුන්නේ. ඒක ඔයගොල්ලන්ට කරන්න බෑ. ඒක ඉවත් කරන්න මොකද මේ ඉදිරියේදී කරන වායු පාඩමේ යම් අවබෝධයක් ඒකට තියෙන්න ඕන. ඒක අතාරින්න. ඒක දැන් කියලා දෙන්න ගියොත් සංකීර්ණ වෙනවා. හරි 2012 බලන්න ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8. 2012 ප්‍රශ්නාංක 8. මේකේ තියෙන්නේ MCO3 4H2O. MCO3 4H2O. 4H2O.
කියලා සජල ලෝහ කාබනේට එක ග්‍රෑම් 15.6ක්. මේකේ ග්‍රෑම් 15.6ක්. ග්‍රෑම් 15.6ක්. තාප වියෝජනයෙන් දැන් මෙතන ළමයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ MCO3 කියලා සූත්‍රය ඇවිල්ලා තියෙන්නේ කාබනේට් වල තියෙන්නේ CO3 2-. එහෙනම් M වල M2+ කියලා තමයි තියෙන්න ඕනේ. එතකොට තමයි MCO3 කියලා එන්නේ. ඒක අපිට මේකෙන් තේරෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ 15.6ක් තාප වියෝජනයේ ලෝහ ඔක්සයිඩය. ලෝහ ඔක්සයිඩය කියන්නේ MO. මොකද O වල තියෙන්නේ 2- නේ. ඒත් M වල 2+ නම් MO කියලා තමයි සූත්‍රෙන්න ඕන ලෝහ ඔක්සයිඩය. MO ලෝහ ඔක්සයිඩය ග්‍රෑම් 4ක් ලැබෙනවලු. මේක ග්‍රෑම් 4ක් ලැබෙනවලු. ග්‍රෑම් 4ක් ලැබෙනවලු. M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මෙයාගේ අනුපාතය මේ සංයෝගය දැන් ලැබෙන්නේ MO ලැබෙනවා නම් තව ලැබෙන්න පුළුවන් CO2 ධන H2O ධන H2O H2O 4ක් එනවා CO2 නම් එකයි එන්නේ. හරිනේ ඔහොමනේ ලැබෙන්නේ. ඉතින් දැන් මොකද්ද කරන්න දෙයක් ලොකු දෙයක් නැහැ. මෙයාගේ 4 බෙදන්න මෙයාගේ මෞලික ස්කන්ධය. M කියන එක අපි දන්නේ නැහැනේ M නේ හොයන්න ඕන. M කියන එකේ සිම්පල් M කියලා ගන්න. M ධන 16. මෙයාගේ මවුල ගන්න. මෙයාගේ මවුල ගන්න. 15.6 බෙදන්න. මෙයාගේ සම්පූර්ණ ස්කන්ධය. M වල අපි දන්නේ නැහැ M. ධන මෙතන 48යි 12යි 60යි. 60 ධන. මෙතන 18 වරක් 4 72යි. ඔය ගානනේ. එතකොට මේකෙන් 15.6 මෙයාගේ මෞලික ස්කන්ධය බෙදුවොත් මෙයාගේ මවුල ගන්න එනවා. මෙතන 4 මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදුවහම මෙයාගේ මවුල ගන්න එනවා. ඒතර මවුල ගණන් දෙක සමාන කරලා සමීකරණය විසඳන්න. එතකොට සිම්පල් M කියන එකේ අගය A අගය අනුව අපිට පිළිතුර ගන්න පුළුවන්. ඒකත් සුළු කරන්න විතරයි දැන් තියෙන්නේ. මවුල කෙලින්ම අනුපාතයකට එකයිනේ. මවුල ගණන් දෙක සමාන කරා. මවුල ගණන් දෙක හොයාගත්තා. ස්කන්ධේ මෞලික ස්කන්ධයෙන් බෙදලා එච්චරයි. හරි. එහෙනම් ඒ ගානත් හරි. ඊට පස්සේ අපිට තියෙන 2013 අංක 7. 2013 අංක 7. දෙදස් 13 අංක 7. ඒකේ කියනවා Fe2O3 FeO මිශ්‍රණයක. හොඳට තේරුම් ගන්න Fe2O3 FeO. ඔහුගේ මිශ්‍රණයක් තියෙනවලු. මේකේ මිශ්‍රණයක් තියෙනවලු. මේකේ ස්කන්ධය අනුව 72ක් Fe ලු. ස්කන්ධය අනුව 172ක්. ඒ කියන්නේ 100න් 72ක්. 172 කියන්නේ 100න් 72ක් නේ. 100න් 72ක් Fe තියෙනවා. Fe තියෙනවා. මේකේ මිශ්‍රණයේ තියෙන ග්‍රෑම් 1යි. මේකේ ග්‍රෑම් 1යි. මේකේ ග්‍රෑම් 1යි. මේකේ තියෙන Fe2O3 ස්කන්ධය අහනවා. මේ මිශ්‍රණයේ ග්‍රෑම් 1යි තියෙන Fe2O3 ස්කන්ධය. ඒක හිතන්නේ නේ x ග්‍රෑම් කියන්නේ. අපි දන්නේ නැහැ ඔකනේ හොයන්න ඕනද? Fe2O3 ස්කන්ධය හොයන්න ඕන. ඉතින් අපිට මෙන්න මේ 172 කතාවෙන් තමයි සමීකරණයක් හදාගන්න වෙන්නේ. 172ක් තියෙන Fe නේ. ඒතර මේ මිශ්‍රණේ 172ක් Fe තියෙන්න ඕන. ඒ කියන්නේ ග්‍රෑම් 1න් 172යි කියන්නේ 0.72යි ග්‍රෑම්. ග්‍රෑම් 1යිනේ සම්පූර්ණ. ඕකෙන් Fe 172යි කියන්නේ 0.72යි ග්‍රෑම්. ඔච්චර තියෙන්න ඕන. දැන් අපිට මෙහෙම ගන්න පුළුවන් නේ ළමයි. මේ සංයෝගයේ මෞලික ස්කන්ධය ගත්තොත් 56 ව 2ක් 112යි 112 16 ව 3ක් 48යි 160යි 160න් 112ක් මේ Fe නේ 160න් 112ක් මේ Fe. එහෙනම් මේක x වලින් වැඩි කරොත් මෙතන 160න් 112ක්ම Fe හින්දා මෙයාගේ ස්කන්ධය x නම් x වලින් 160න් 112ක් Fe. එතකොට මෙයාගේ ස්කන්ධය සම්පූර්ණ ස්කන්ධය 1 නම් මෙයාගේ x නම් මෙයාගේ 1 ඍණ x වෙනවනේ. මෙයාගේ ස්කන්ධය 1 ඍණ x වෙනවා. ඇයි සම්පූර්ණ ස්කන්ධය 1යිනේ 1 ඍණ x ග්‍රෑම් කියලා ගන්න පුළුවන් මෙයා x කියලා ගන්න පිළිඳා. දැන් මෙයාගේ මෞලික ස්කන්ධය අනුව පේනවා 16යි 56යි කියලාද? 56යි 62 72යි. 72න් 56ක් Fe නේ. 72න් 56ක් Fe. එහෙනම් 1 ඍණ x
කියන ස්කන්ධයෙන් අපිට ගන්න පුළුවන් 72න් 56ක්ම fe තියෙන හින්දා එක ඍණ x වල කොච්චර තියෙනවද කියලා ගන්න පුළුවන්. කොහොම හරි මෙතන තියෙන ගානයි මෙතන තියෙන ගානයි ඔක්කොම එකතු කරාම ඔය 172කට සමාන වෙන්නේ නැහැ. 0.72. ඉතින් ඕක තමයි හදාගන්න තියෙන සමීකරණය. ඕක සුළු කරගන්න වෙනවා. සුළු කරලා උත්තරේ හොයාගන්න වෙනවා. ඔයා උත්තරේ ගන්න පුළුවන් x නේ තියෙන තැන් දෙකෙන් ප්‍රශ්නේ සුළු කරාම පිළිතුරේ 4 වෙනි පිළිතුර. ඒක හදලා බලන්න. ඊළඟට අපිට තියෙනවා තව ප්‍රශ්න 2000 කීයද බැලුවේ 13 7 තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ 2014 ප්‍රශ්න අංක 6 2014 ප්‍රශ්නාංක 6 ඒකේ තියෙනවා MgCl2 ග්‍රෑම් 285ක් MgCl2 කියන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක් මේකේ තියෙනවා ග්‍රෑම් 285ක් ග්‍රෑම් 285යි ඊට පස්සේ මේකේ තියෙන මුළු අයන ගාන තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කුමන ස්කන්ධයකද මේකේ තියෙන මුළු අයන ගාන තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කොච්චර ස්කන්ධයකද කියලා අහනවා. මේක දැන් අහුවාම ළමයිට හිතා ගන්න බෑ. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණුනේ. ඕක කැඩෙනවා Na ධන Cl කියන ලෝණ ලවණයක් මේ විදිහට පූර්ණව වියෝජනය කරන්න පුළුවන්. පූර්ණ විඝටනය කරන්න පුළුවන්. මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ලවණය කැඩෙන්නේ Mg ධන 2 ධන 2යි Cl ඍණ කියලා. දැන් අහන්නේ මෙයාගේ මවුල එකකින් මේගොල්ලෝගේ මවුල එකයි අයන මවුල එකයි මෙතන අයන මවුල දෙකයි එනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන සම්පූර්ණ මවුල ගාන හොයාගන්න පුළුවන් මේකේ මවුලික ස්කන්ධයෙන් බෙදුවනම් 35.52 දෙකක් 71යි 71යි 24යි 95යි. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මවුලික ස්කන්ධය 95යි. 95න් බෙදුවහම එනවා උත්තරේ 3යි කියලා. මෙතන මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල 3ක් තියෙනවා. එකට 2 නම් 3ට මෙයා 3යි මෙයා 3 වරක් 2 6යි. අයන මවුල 9ක් ලැබෙනවා ළමයි. අයන මවුල 9ක් ලැබෙනවා. එහෙනම් එයාගෙන් එන අයන මවුල ගානම එන්න නම් මෙයා කොහොමද වෙන්න ඕන? 9ක් තියෙනවනේ මෙතන. එහෙනම් මෙතන 4.5යි මෙතන 4.5යි තිබුණා නම් හරි. 9ක් වෙනවා. මෙතන 4.5යි මෙතන 4.5යි එන්න මෙයා කොච්චර තියෙන්න ඕන? මෙයා තියෙන්නත් ඕන 4.5යි. මොකද මෙයාගේ එකක් තිබුණොත් මේකයි මේකයි එනවා. එහෙනම් මෙයාගේ මවුල ගාන දන්නවනම් මෙයාගේ ස්කන්ධය කොහොමද ගන්නෙ? මවුල ගාන වැඩි කරනවා මෞලික ස්කන්ධය 4.5යි මවුල වැඩි කිරීම මෞලික ස්කන්ධය කියද සෝඩියම් ක්ලෝරයිඩ් වල 35.5යි 23යි 58.5යි 58.5යි GMOL ඍණ 1 ඔක සුළු කරාම උත්තර එනවා 200 ගණක් එයි 58.5 4 එන්නේ වැඩි කරන්න ඕන පිළිතුර ඇවිල්ලා තියෙනවා ඒකේ හදලා බලන්න මම හිතන්නේ 263ක් වගේ ගණක් එයි පිළිතුර හදලා බලන්න 58.5 4.5න් වැඩි කරනවා 50 4 200යි 220 ගානේ ඔව් 263ක් වගේ ගානක් පිළිතුර එයි. තව එක ප්‍රශ්නයක් තියෙන්නේ 2016 ප්‍රශ්නාංක 8 2016 ප්‍රශ්නාංක 8 ඒක කියනවා A නැමැති කාබනික සංයෝගයක A කියලා කාබනික සංයෝගයක් තියනවලු ඒකේ බර අණුව කාබන් තියනවලු A කියන කාබනික සංයෝගයේ 39.97ක් කාබන්ලු හයිඩ්‍රජන් 6.73යි ඊළඟට ඔක්සිජන් තියනවලු 53.3ක් ඔක්සිජන් 53.3 බිඳුවක් තියෙනවා හරිද දැන් කියනවා මේකේ අනුභවික සූත්‍රය ලියන්නලු එතකොට ස්කන්ධ අනුපාතය මොකද අපි කරන්න ඕනේ මේ තියෙන ස්කන්ධ අනුපාතය අපි ඒක මවුල අනුපාතයක් බවට පත් කරන්න ඕනේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න මේක 12න් බෙදන්න මේක 1ෙන් බෙදන්න මේක 16න් බෙදන්න මේක 12න් බෙදුවම 36ට 12 3යි තව 3.40ක් වගේ ගානක් නේ 40ට ආසන්න ගාන 4ක් නේ
4යි කියන්නේ 3න් එකක් වගේනේ 12කින් 3.33ක් වගේ. මේක 6.73යි 16 වරක් 3 48යි. තව 5.3ක් ඉතිරි. 53 බෙදන්න නිකන් 16 3යි 48යි 5ක් ඉතිරි 50යි 3යි. එතකොටත් මෙතනත් 3.3යි වගේ ගාණක් එයි. දැන් කුඩාම මවුල අනුපාතය ගන්න කුඩාම සංඛ්‍යාවෙන් බෙදන්න. මේකත් 3.33න් බෙදන්න 1යි. මේක 3.33න් බෙදන්න 2යි. මේක 3.33න් බෙදන්න 1යි. එහෙනම් අනුභවික සූත්‍රය CH2O. දැන් මේවා අපි ඇති වෙන්න හදලා තියෙනවා අනුපාත වලින්. ස්කන්ධ අනුපාතේ මවුල අනුපාත කරලා අනුභවික සූත්‍රය ගන්න ඒවා. එහෙනම් පිළිතුර CH2O පස්වෙනි පිළිතුර. එන්න එතකොට රසායනික ගණනය කිරීම වල අපි කරපු මවුල ඒ වගේම අනුපාත ඒ වගේම අනුක සූත්‍ර අනුභවික සූත්‍ර මවුල භාග ඒවා සම්බන්ධව සම්පූර්ණ ප්‍රශ්නත් මම වීඩියෝ දෙකකින්ම ආවරණය කරා. අපි ඊළඟ සතියේ පන්තියේදී ද්‍රාවණ සාන්ද්‍රණ සම්බන්ධව අධ්‍යයනය කරලා ওই විදිහට විභාග ප්‍රශ්න ටික කරමු. හරි.